are listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. ආයිබෝවන් අද වර්ෂ 2013 මාර්තු 28 වෙනි බ්‍රහස්පතින්දා විදුරු සිංහල සංග්‍රහය තුලින් තවත් තෝරාවක් ගත කිරීමටයි අපගේ සූදානම. අදත් විදුරු සිංහල සංග්‍රහය රැගෙන ඉන්නේ සුජීව මුදලිය සමග උපුල් පාදුක් වේදාන. ඔබට පුළුවන් ඔබගේ ප්‍රජා නිවේදන අපට යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනේ vidurmedia@yahoo.com.au. මෙම සජීවීයට සටහන අන්තර්ජාලය ඔස්සේ සවන් දී හැකි පිවිසෙන අන්තර්ජාලයේ www.swrfm.org. සිඩි නගරයේ පැවැත්වෙන ප්‍රජා කටයුතු පිළිබඳව තොරතුරු ඔබට ලබා ගන්න හැකි අපගේ වෙබ් අඩවිය තුලින් පිවිසෙන අපගේ වෙබ් අඩවිය www.viduramedia.net. අද මාර්තු 28 වෙනි බ්‍රහස්පතින්දා අද ලෝක ප්‍රකට රුසියානුගත කතුවරයෙකු මැක්සිම් ගෝර්කිගේ උපන්දිනය. ඒ යෙදී තිබෙන්නේ 1868 මාර්තු 28 වෙනිදා. ලෝක ප්‍රකට ඔහුගේ කෘති විවිධ භාෂාවන්ට පරිවර්තනය වී තිබෙන බව ඔබ අප කවුරුත් දන්නවා. අද විශාල ලෙස සංචාරක සහ අනෙකුත් කාර්යයන් සඳහා යොදා ගන්නා සී ප්ලේන්ස් භාවිතයට ගැනුනේ 1910 මාර්තු 28 වෙනිදා. අධිරාජ්‍යවාදීන්ගේ සිරබාරයේ සිටි ජවහර්ලාල් නේරුතුමන් නිදහස ලැබුවේ 1945 මාර්තු 28 වෙනිදා. ඉතින් ඉතිහාසයේ අදට යෙදුණු විශේෂ කටයුතු සීකරමින් අදත් විදුරු සිංහල සංග්‍රහය සමග එක්වීමට ඔබට ආරාධනායි. කොටි සංවිධානයේ රටවල් 11කින් යුද අවි ආයුධ සහ තවත් උපාංග ලැබුණ බවට තොරතුරු සාක්ෂි සහිතව නොබෝ දිනකින් ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කරන බව රජයේ ප්‍රකාශකයෙක් දක්වා සිටිනවා. ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කළ බවට ඇමරිකානු සහකාර රාජ්‍ය රේකම් රොබර්ට් බ්ලේක් කළ ප්‍රකාශයට විරෝධතාවයේ ලෙස මෙම තොරතුරු අනාවරණය කරන බවයි එම තොරතුරු වලින් දැක්වෙන්නේ. දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව ඇමරිකානු හමුදාවට අයත් M16 වර්ගයේ යුද අවි සහ උපකරණ නෝර්වේ චන්ද්‍රිකා පද්ධතිය සහ කොටි ගුවන් යානා සඳහා අවශ්‍ය උපාංග ලබාගත් තොරතුරු සමග කොටි නැව් ජාත්‍යන්තර නාවික සංවිධානයේ ලියාපදිංචි කොට තිබූ තොරතුරුද ලැබී ඇති බවයි එම ප්‍රකාශකයා තවදුරටත් දක්වා සිටියේ. ඉන්දිය දීවරයන්ට ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් හිරහැර කරන බවට සාවද්‍ය චෝදනා නගමින් තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් පසුගියදා ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඒ අනුව 1974 සිරිමා බණ්ඩාරනායක මහත්මිය සහ ඉන්දිරා ගාන්ධි මැතිණිය අතර අත්සන් කළ ඉන්දු ශ්‍රී ලංකා ගෙවිසුම වහම අවලංගු කළ යුතු බවයි ඇය දක්වා සිටියේ. මේ පිළිබඳව වැඩි විස්තර සතියේ පුවත් වලින් ඔබට ගෙන ඒමට අවසූදානම්. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගත වූවන්ගේ තොරතුරු ඇතුළත් පරිගණක දත්ත බැංකුවක් ආරම්භ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සංවිධානය තාක්ෂණික ආයතනයේ කටයුතු කරන බව වාර්තා වෙනවා. ඒ අනුව රැඳවියන් පුනරුත්ථාපනය කිරීම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, බන්ධනාගාර පහසුකම් වැඩි දියුණු කිරීම ආදී පිළිබඳව අවධානය යොමු කොට ඇති බවයි වාර්තා වෙන්නේ. මෙහි මූලික අධියර ලෙස වැඩිකඩ බන්ධනාගාරයේ කේන්ද්‍ර කොටගෙන මෙම තොරතුරු දත්ත රැස් කිරීම ආරම්භ කරන බවත් මෙම තොරතුරු අනෙකුත් බන්ධනාගාර අතර හුවමාරු කර ගැනීමට ක්‍රමවේදයක්ද සකස් කරන බවත් එම තොරතුරුයින් තවදුරටත් වාර්තා වෙනවා. අම්පාර නගරයේ මේ දිනවල පැවැත්වෙන දැයට කිරුළ සංවර්ධනය පිළිබඳ ප්‍රදර්ශනය නැරඹීම සඳහා මේ වෙනකොට ලක්ෂ 5කට අධික පිරිසක් පැමිණ ඇති බව වාර්තා වෙනවා. අක්කර 120ක භූමි භාගයක හාඩි තාක්ෂණ ආයතනයේ භූමියේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ කුටි 360කින් යුක්ත බවත් මෙම සංදර්ශනයේ හෙට අවසන් වීමට නියමිත බවත් ලංකාවෙන් ලැබෙන තොරතුරු වල සඳහන් වෙනවා. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව නවීකරණයට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ. මේ අනුව මෙම නවීකරණ කටයුතු සඳහා ඩොලර් බිලියන 1.8ක මුදලක් වැය වෙන බවත් මේ සඳහා ආයෝජනය ලබා ගැනීම මේ දිනවල අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බවත් වාර්තා වෙනවා. මෙම නවීකරණයට අනුව දැනට සිදු කරන පිරිපහදු කළ ඉන්ධන ගෙන්වීම වෙනුවට බොරතෙල් පිරිපහදුව ආරම්භ කිරීම මගින් 20%ක ඉතිරියක් කර ගැනීමට හැකි වෙනවායි වාර්තා වෙනවා. දැනට වාර්ෂිකව ඉන්ධන ඉල්ලුමෙන්
5කින් ඉහළ යන බවත් දැනට පිරිපහදුන් නිෂ්පාදනය කෙරෙන්නේ ඉල්ලුමින් 40% පමණ බවයි තොරතුරු වලින් දක්වා සිටින්නේ. අදත් වැඩසටහනට සුපුරුදු පරිදි සතියේ පුවත් ප්‍රජා නිවේදන පසුගිය බ්‍රහස්පතින්දා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මතු යෝජනා මොනවාද? එහිදී ශ්‍රී ලංකාවට පක්ෂයේ පාවිච්චි කළේ කවුද? මේ යෝජනාවල ප්‍රතිඵල ඉදිරියේදී කෙසේ විය හැකිද? මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප ගෞරවයෙන් ආරාධනා කරා නිමල් ලියනගේ මහතාටත් පියුම් අත්තනායක මහතාටත් ඔවුන් අප සමග මැදිරි රැඳී සිටිනවා. රැඳී සිටින අප වැඩසටහන දෙවන භාගයේදී මේ අතරතුර මියුරු ගීත එකකට හෝ දෙකකටත් ඔබට සවන් දීමට අවස්ථාව සැලසෙනවාද? දීර්ඝ සතියන්තියේ පුරා ඊයේ රාත්‍රියේ සිට ආරම්භුණා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩබල් ඩිමෙරිට්ස් ක්‍රමය. ඉතින් ඊට සමගාමීව පොලිසිය මේ වෙන විට ඉබි මෙහෙයුම එහෙම නැත්නම් ඔපරේෂන් ටෝටිස් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අප සූදානම්. එහිදී ඒ ඩබල් ඩිමෙරිට්ස් පොයින්ට් ක්‍රමය ක්‍රියාත්මක වෙන විදිහත් මේ මෑතකදී ඒ RTA එක විසින් යොදා තිබෙන නීති රීති පිළිබඳව ඔබ දැනුවත් කිරීමට අප සූදානම්. ඒ වගේම ගමත් නගරයත් යා කරන රොයල් ඊස්ට් ෂෝ පිළිබඳව කරන කෙටි විචාරාත්මක වැඩසටහනකට ඔබට සවන් දෙන්නට පුළුවන්. කිතුණු බැතිමතුන් චතාරික සමය අවසන් කොට ශුද්ධ වූ සතියටයි මේ එළඹ තිබෙන්නේ. පසුගිය සතියේදී සිඩ්නිවාසී ක්‍රිෂාන්ත කුමාර පියතුමා සමගින් අප කළ සාකච්ඡාවේදී ඔබට ඒ පිළිබඳව බොහෝ තොරතුරු ගෙන ආවා. ඉතින් මේ සතියන්තයේ අද මහා බ්‍රහස්පතින්දා හෙට මහා සිකුරාදා මේ කෙසේ වෙතත් මේ දීර්ඝ සතියන්තය ආරම්භුනේ විශාල අන්තර්ජාල ජරමරයකුත් සමගයි. අන්තර්ජාල ඉතිහාසයේ සිදුවන විශාලතම සංග්‍රාමයක් මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා. මේ නිසා අන්තර්ජාලයේ සෙමින් එහෙම නැත්නම් ක්‍රියාත්මක වන්නේ මන්දගාමීවයි. ඒ වෙනුවෙන් ඔබ කලබල විය යුතු නැහැ. ඔබට කළ යුතු කිසිවක් නැහැ. සමහර විට ඉදිරි පැය 24 දී පැය 48 දී මේ ක්‍රමය යථා තත්ත්වයට පත්වන්නට පුළුවන්. මේ වෙන විට ස්පෑම් ෆිල්ටරින් ආයතනයක් වෙන ස්පෑම් හවුස් සහ දත්ත සහ තොරතුරු ගබඩා කර තැබිය හැකි සයිබර් බංක අතරයි මේ යුද්ධය පවතින්නේ. ඔවුන් එකිනෙකාට දෝෂාරෝපණය කරගනිමින් මෙම යුද්ධයේ යෙදෙන බවයි CNN වාර්තා කළේ මීට මොහොතකට පෙර. ඉතින් ඔබට මතක් කරන්න කැමති මේ සතියන්තයේ නෙමෙයි සිඩ්නි වේලාව වෙනස් කරන්නේ. සාමාන්‍යයෙන් සිදුවන්නේ මාර්තු මාසයේ අවසාන ඉරිදා. නමුත් මේ ඉරිදා මේ වේලාව වෙනස් කරන්නේ නැහැ. ලබන සතියේ කරන්නේ අප ඔබ දැනුවත් කරන්න ලබන සතියේ ඒ වේලාව වෙනස් කිරීම පිළිබඳව. ඉතින් කිතුණු බැතිමතුන් චතාරික සමය අවසන් කොට ශුද්ධ වූ සතියට එළඹුණු මේ මොහොතේ සිඩ්නි පුරවරයේ නිමැයිනු ගීතයකට සවන් දීමටයි අප ඔබ රැගෙන යන්නට සූදානම. ගීතිකා පද රචනය සහ තනුව දේවගැති ජයතිස්ස එස් එලියස්, ගායනයේ දීපා ගංගොඩ, සංගීත නිර්මාණය දිනුජ ප්‍රියංගිත් ගංගොඩ.
මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භුණා ඩබල් මෙරිට්ස් පොයින්ට්ස් ක්‍රමය. මේ පිළිබඳව සොයා ගැනීම සඳහා අප RTA My RTA වෙබ් අඩවියට ගොඩ වූ මොහොතේදී උපුල් අපිට දැනගන්න ලැබුණ තොරතුරු ගොඩක් මම හිතන්නේ අපි අසන්නන්ටත් මම හිතන්නේ වැදගත් වෙයි කියලා හිතපු නිසා අපි ඔවුන් වෙනුවෙන් මේ ඉදිරිපත් කරන්නටයි සූදානම. මම හිතන්නේ නිවාඩු සමය ලැබීමත් සමග බොහෝ දෙනෙක් නිවාඩු ගත කිරීම සඳහා නිවස් වලින් පිටට යාමට බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ තොරතුරු ඊටාර වැදගත් වෙයි ඒ අයගේ දැනගැනීම පිණිස. වසර 2011 ජනවාරි මාසේ 31 වෙනිදාට කලින් තිබුණේ ඔබ අප දන්නවා අපිට දඬුවම් ලකුණු 12ක් දීලා තිබුණා. ඒ දඬුවම් ලකුණු 12 අඩුවීම තමයි උනේ අපි වැඩි කරන විදිහට. නමුත් 2011 ජනවාරි 31 වෙනිදා ඉඳලා අපිට දඬුවම් ලකුණු සාමාන්‍යයෙන් රියදුරු බලපත්‍රයක් තියෙන කෙනෙකුට හම්බ වෙනවා ලකුණු 13ක්. වෙන්නේ ලකුණු 13ක් හම්බ වෙන ලකුණු 13ක් වන තුරු අපිට රියදුරු බලපත්‍රයේ අප සතුව පවතිනවා වසර 3ක් ඇතුළතදී. සාමාන්‍යයෙන් L plate එකක් නැත්නම් රියදුරු පුහුණු වෙන කෙනෙකුට ලකුණු 4ක් තියෙනවා වසර 3ක් ඇතුළත. P1 කියන එකට එහෙම නැත්නම් ඔබ දන්නවා රතු P එක තියෙන එකට ලකුණු 4යි. ඒ වගේම කොළ පාට P එක තියෙන අයට ලකුණු 7යි නැත්නම් P2 කියන අයට ලකුණු 7ක් තියෙනවා. ඒ වගේම unrestricted ඒ කියන්නේ අපේ වගේ අයට ලකුණු 13ක් තියෙනවා. ලකුණු 13ක් වෙනතුරු අපේ රියදුරු බලපත්‍රේ නැති වෙන්නේ නැහැ. ඒ වගේම මේ professional driversලා කියලා ඒ කියන්නේ ටැක්සි රියදුරන්, බස් රියදුරන් වගේ අයට ලකුණු 14ක් තියෙනවා. ඕන් බොහෝ වෙලාවට මාර්ගයේ ගමන් කරන තමුන්ගේ රැකියාව වෙනුවෙන් කටයුතු කරන නිසා. ඒ අතරතුරේම තවත් එක අවස්ථාවක් තියෙනවා මේ ලකුණු සීමාවට ආවට පස්සේ ලකුණු 13ට ආවට පස්සේ එහෙම නැත්නම් ලකුණු 14කට ආවට පස්සේ මේ ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර්ස්ලාට හරියට මේ මට්ටමේ තියෙනවා නම් ඒ දඬුවම ක්‍රියාත්මක වෙන්නට ඉස්සෙල්ලා තහනම ක්‍රියාත්මක වන්නට ඉස්සෙල්ලා ඔබට පුළුවන් good behavior බොන්ඩ් එකකට යන්න. එහෙම නැත්නම් ඇඟ බඳිනවා කියලා අපි කියන්නේ. ඒකෙදි අපිට හම්බ වෙනවා ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ ලකුණු දෙකෙන් අපි ගත කරන්නට වෙනවා අර තහනමට ලක් විය යුතු කාලය තුල අපිට පුළුවන් මේ ලකුණු දෙක බොහෝ වෙලාවට ඕන් දන්නනවා කොපමණ කාලයකටද මේ ලකුණු දෙක ලබා දෙන්නේ කියලා. ලකුණු දෙකයි ඔබට ලැබෙන්නේ ඒ 13 පෙන්නට පස්සේ. නමුත් මෙහිදී තියෙන ප්‍රශ්නේ තමයි මේ ලකුණු දීමේ ක්‍රමය යනවා. සමහර ලකුණු 10 ලකුණු 11 ඉඳද්දී අපි කරන වැරද්දක සමහරට දැන් අද වගේ දවසක ඩබල් ඩිමෙරිට්ස් ක්‍රමය ක්‍රියාත්මක වෙද්දී පාසල් තිබුණා. ඉතින් පාසල් අතරතුර පාසලේ වේග සීමාවන් 90 ඊට වැඩිය ගිහිල්ලා ඉවරලා අහු වුණොත් සමහරවිට ලකුණු 18ක් 19ක් විතර වෙනකන් ලකුණු ලැබීමේ පිටිට තියෙනවා. ඉතින් නමුත් මේ අර මං කලින් කියපු good behavior ක්‍රමය L plate තියෙන අයටවත් P1 P2 කියන අයටවත් ලැබෙන්නේ නැහැ. ඒ අතරතුරේම රියදුරු බලපත්‍රයේ තහනම් කරන කාලය මේ ලකුණු අනුවත් වෙනස් වෙන ලකුණු 13ත් 15ත් අතර ගත්තොත් ඔබ දඬුවම් ලකුණු මාස 3කටත් 16ත් 19ත් අතරතුර ලකුණු ගත්තොත් මාස 4කටත් 20ත් හෝ ඊට වැඩියෙන් ගත්තොත් මාස 5කටත් අයිති වෙනවා මේ රියදුරු බලපත්‍රයේ තහනම් වෙනවා. ඒ වගේම සාමාන්‍ය L සහ P අයට තහනම් වන්නේ මාස 3කටයි. මේ තහනමට ලක් වූ අයට තහනම ආරම්භයට පෙර අර මං කියෝ විදිහට good behavior එක ලබා ගන්නට පුළුවන්. ඒ අතරතුරේම මේ ඔවුන් ලබා දෙන දඬුවමට අපිට බෑ අපීල් කරන්නට. එහෙම නැත්නම් අපිට බෑ ඒ වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්න බෑ. මේ ඩබල් ඩිමෙරිට්ස් ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වේගෙන් වාහනේ රිය පැදවීම, සීට් බෙල්ට් නැත්නම් ආසන පටි නොපැළඳ ධාවනය කිරීම, ඒ වගේම මෝටර් සයිකල් හෙල්මට් වලටයි. පාසල් පවත්වන දිනයකදී ඒ කියන්නේ අද වගේ දවසක නම් මේ ස්කූල් සෝන් කියලා තියෙනවා. ඉතින් වේග සීමාව 40යි. ඒ වගේම ඒ වෙයිදී බොහෝ වෙලාවට මේ දඬුවම් ලකුණු දෙගුණ වීමත් සමගම අපේ රියදුරු බලපත්‍රය නැතිවීමට බොහෝ දුරට ඉබේම ඉඩ තියෙනවා. ඒ වගේම අපේ රියදුරු බලපත්‍රය ඒ මොහොතේම නැතිවන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දක්වා තියෙන වේග සීමාවට වැඩිය පැයට කිලෝමීටර් 45ක වේගයෙන් වාහනේ ධාවනය කරලා අසු වුණොත් මාස 6කට ඉබේම ඔබගේ රියදුරු බලපත්‍රය නැති වෙනවා. මාර්ගයේ තියෙන වේග සීමාවට වැඩිය පැයට කිලෝමීටර් 30ත් පැයට කිලෝමීටර් 45ත් අතර වේගයෙන් ඔබ ධාවනය කරුවොත් වාහනේ ඔබගේ රියදුරු බලපත්‍රයේ ඒ මොහොතේදීම මාස 3කට නැති වෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ L සහ P plate අයට මේ ඩබල් ඩිමෙරිට්ස් ක්‍රමය තුලදී ඉබේම නැති වෙන ලකුණු 4යි ඕන්ට තියෙන්නේ. ඉතින් ලකුණු 7ක් වගේ නිසා මේ ඉබේම මාස 3කට නැති වෙනවා. මෙම කාලයේදී
වැරදි කෙරුවොත්. ඒ වගේම සීට් බෙල්ට් වලටත් මම හිතන්නේ ලකුණු ඩ්‍රයිවර් නැත්නම් රියදුරා පමණක් ආසන පටි පළඳින්නේ නැතුව ගමන් කෙරුවොත් මාස 3කට පොයින්ට්ස් 3ක් නැතුව යනවා. පොයින්ට්ස් 3ක් හම්බ වෙනවා අපිට. ඒ වගේම ඩබල් ඩිමෙරිට්ස් ක්‍රමයේදී දඬුවම් ලකුණු 6ක් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ විස්තර බොහෝ විට ඔබට ලබා ගන්නට පුළුවන් my RTA වෙබ් අඩවියට. PVC මේ වගේම ඔබේ දඬුවම් ලකුණු කොපමණ ප්‍රමාණයක් ඔබට ඔබේ රියදුරු පාලපත්‍රයට එරෙහිව මේ වෙන විට ලැබී තියෙනවාද කියලාත් ඔබට බලා ගන්න පුළුවන් myrta.com වෙත ගොඩවීමෙන්. ඒ වගේම ඔබ සඳහන් කරව මේ දීර්ඝ සතියන්තයේ හැමෝම බොහෝ දුර යනවා කියලා. ඉතින් මේ වෙබ් අඩවියෙන් බොහෝ විස්තර ලබා ගන්න පුළුවන් travel time, trip information මේ වගේ දේවල් කොහෙද ඔබට විවේක ගන්නට නවතින්න පුළුවන් ස්ථාන කොහෙද තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ වාහන තදබද තියෙන මොන පාරවල් වලද ඔබ කොපමණ කාලයකින් ඔබගේ ගමනාන්තයට යන්න පුළුවන් ඒද වගේ ගොඩක් විස්තර ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ඔබ සංචාරයක් සඳහා එහෙම නැත්නම් ඉගෙන ගැනීම සඳහා ඇවිල්ලා තියෙනවා නම් ඔබට මොන වගේ අයිතීන්ද තියෙන්නේ වාහනයක් පැදවීමේදී යන විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. මම හිතන්නේ ගොඩවිය YouTube වෙබ් අඩවියක් my RTA වෙබ් අඩවිය. ඉතින් මේ නිවාඩු කාලේ එන තවත් එකක් තමයි මේ ගමත් නගරයත් යා කරන Royal East Shore එක. මේ Royal Agricultural Society of New South Wales 1823 දී නගරයත් ගමත් එකතු කිරීම සඳහායි මෙම සංදර්ශනය ආරම්භ කළ තියෙන. නැත්නම් මේ උත්සවයේ මේ වෙන විට පවත්වාගෙන යන්නේ 1823 ඉඳලා. මේ ඇත්තටම කෘෂිකාර්මික උත්සවයක්. ඒ වගේම මෙහිදී ඔවුන්ගේ කෑම බීම සත්ව පාලනය ඒ වගේම එළවලු පළතුරු වගාවල් ඒවේ නිෂ්පාදන ඒ වගේම මීපැණි සෑදීම ඒවා කල්තබා ගැනීම වගේ ගොඩාක් දේවල් වුන් මෙහිදී පෙන්නනවා. ඒ වගේම එක එක්කෙනාගේ තියෙන දක්ෂකම් උරගා බලන අවස්ථාවලුත් තියෙනවා. නැත්නම් ඔය වුඩ් චොපින් කියන තරඟ වගේ තිබිලා ඒ වගේම අශ්වයන් එක් විදිහට පුහුණු කරපු අශ්වයන්ගේ තියෙන තරගත් ඔබට දකින්නට පුළුවන්. මම හිතනවා මේ වෙනකොට ඔබ මේ වෙනකොටත් Royal East Shore එකට ගිහිල්ලා දැකලා ඇති. 1823 දී ආරම්භ වෙලා තියෙනවා පැරමටා වලින් ආරම්භ වෙලා පසු 1869 දී Prince Alfred Park වෙත ගෙනහින් තිබෙනවා. 1881 දක්වා පැවැත්වලා තියෙන මෙම උත්සවය Prince Alfred Park දී. නමුත් 1881 ඉඳලා වසර 116ක් 1998 වෙනතුරු පැවැත්වලා තියෙන්නේ ඔබ දන්නවා මෝපාක් දැනට සිඩ්නි ක්‍රිකට් පිටියට යාබදව තියෙන මෝපාක් පිටියේ පැවැත්වුණේ. මගේ මතකයට එනවා මම මුලින්ම ඒ උත්සවේ නරඹීමට ගිය අවස්ථාව බොහොම වැස්සහිත දිනයක්. මඩ වගුරු වලින් පෙරිලා එහෙම තිබුණේ. බොහොම අමාරුවෙන් තමයි ගමන් කිරීමට අවස්ථාව තිබුණේ. කෙසේ වෙතත් 1998 දී ෂෝ ග්‍රවුන්ඩ් එකට ගෙනාව. එහෙම නැත්නම් ඔලිම්පික් පිටියේ හෝම්බුෂී පිහිටි ඔලිම්පික් පිටියේ ෂෝ ග්‍රවුන්ඩ් වෙත ගෙනෙන ලැබුවා. එතෙන් පටන් මේ දක්වාම පැවැත්වෙන්නේ ෂෝ ග්‍රවුන්ඩ් හිදී. ඇත්තෙන්ම මේ නරඹිය යුතුයයි අපිට අදහස් උනේ පසුගිය කාලේ මම හිතන්නේ ඔපල් මතක ඇති පසුගිය මාස කිහිපයකට කලින් මාස වෙච්චාවෙන් ගොවි පොළවල් කිහිපයක ඕස්ට්‍රේලියා නිව් සවුත් වේල්ස් පුරා දුර බැහැර පිහිටි ගොවි පොළවල් කිහිපයක වැඩ කරන්නට අවස්ථාව ලැබුණා. එහිදී මස් පිණිස සතුන් නැති කරන ආකාරයත් කිරි පිණිස සතුන් නැති කරන ආකාරයත් ඒ ඔවුන් සඳහා ඒ ගොවි පොළවල් වල නිෂ්පාදකයන් කොපමණ වෙහෙසක් වෙනවද යන්න පිළිබඳවත් විශේෂයෙන්ම මේ වෙන විට සුපිරි වෙළඳසැල් වල ඩොලර් 1කට ලීටරයක් මම හිතන්නේ කිරි විකුණනවා. නමුත් ඔවුන්ට මේ වීටරයක් නිෂ්පාදනය කරන්න ඩොලර් එකකට වැඩි යනවා. ඉතින් ඔවුන් බොහොම ඉතාම අසීරු තත්වයකයි පසුවන්නේ. ඉතින් සමහර ගොවි පොළවල් මේ වෙනකොට වැසීගෙන යන තත්වයකට ඇති වෙලා තියෙන්නේ. සමහර ඔබ ඊයේ මම හිතන්නේ පුවත් සරණියට ගියා නම් දකින්නට පුළුවන් තස්මේනියාවේ ඇතම් ගොවින් තමන්ගේ පළතුරු අලෙවි කරගත නොහැකිව ඒ මුළු ගස් උදුරා දමන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඔවුන් මේ වෙනුවට විශාල ණයකට කරගසලා තියෙනවා. මම හිතන්නේ ඉතින් ඒ නිසා අපිට පුළුවන් කමක් තියෙනවා නම් මේ Royal East Shore එකට ගිහිල්ලා ඒ නිෂ්පාදකයන් හමු වෙලා කතා කරලා ඔවුන් සමග බොහෝ වෙලාවට ඔවුන් බොහොම සුහදව කතා කරන ඔවුන් බොහොම කැමති ඒ ගොවි පොළවල් වලට ගිහිල්ලා අපිට ඔවුන් එක්ක ගත කරන්න සතියක් දෙකක් ගත කරන්න ඔවුන්ට උදව් කරන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් අපිට අපේ ළමයින්ට මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපිට
හොඳ අවස්ථාවක් ඒ නිෂ්පාදකයන් ඒ ජනතාව ගොවීන් ජීවත් වන ආකාරය ඒ වගේම ඔවුන්ගේ අත්දැකීම් අත්හදා බලන්න අපිටත් තියෙන අවස්ථාවක් කියලායි මට නම් හිතෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔබ නැරඹිය යුතු උත්සවයක් හැටියට මම දකින්නේ මේ දිනවල ෂෝ ග්‍රවුන්ඩ් හි ඔලිම්පික් පාර්කයේ පැවැත්වෙන රොයල් ඊස්ට් ෂෝ එක. හොඳයි, මීළඟට අපගේ මීළඟ ගීතය වෙත යමු. මේ ගීතේ ගායනය සංගීත් විජේසූරිය. පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහසේ දැස සලා සිත යට පොළ කතා රූප ශ්‍රියා මා සිත උමතු කළා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ජීවිතේ ගියත් නිතින් දමාල නොයම් කිසිදා දාලා නොයම් ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ආදරේට ආදරේ සුපෙම් දෑත පාමි ආදරේ නමින් සඳහා නැගී තරුවක් ළඟ ඉන්න හිරු හාදිලී කුසුමක් පිබිදෙන්න සිත හා බැඳී මගේ ලෝකෙ මට ලංව සැමදාම සනසන් ලඳේ පිම්බර සුදු ලඳුනේ නෑ මා හඬවන්නේ නංගෝ බැඳී ආදරෙන් පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහසේ දැස සලා සිත යට පොළ කතා රූප ශ්‍රියා මා සිත උමතු කළා නොයිඳුල් මලේ සුවඳක් රැහෙන්න හිඳු රංගනා අඟනක් යලොව ඉන්න මනරංජනා මනමාල සිත ලංව ඔබ හාම පැතුමන් පිරේ සුන්දරවත ලංවී ඒහා නැලවෙන්නේ අවදා සඳේ හැංගිලා පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහසේ දැස සලා සිත යට පොළ කතා රූප ශ්‍රියා මා සිත උමතු කළා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ජීවිතේ ගියත් නිතින් දමාලා නොයම් කිසිදා දාලා නොයම් ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ආදරේට ආදරේ සුපෙම් දෑත පාමි ආදරේ නමින් වේලාව රාත්‍රී 10:05 විනාඩි 28යි. විදුර සිංහල සංග්‍රහය සතියේ ප්‍රවෘත්ති සම්පාදනය කොට ඉදිරිපත් කරන මා සුජීව මුදලිගේ. තමන් මුල් තැන දෙනු ලබන්නේ රට වෙනුවෙන්ද එසේත් නැත්නම් මුදල් වෙනුවෙන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තීරණය කළ යුතුයි. හිටපු නායක අර්ජුන රණතුංග පවසයි. තම අභිමතය පරිදි චෙන්නයිහි හැර ඉතිරි නගරවලදී ප්‍රීමියර් ලීග් තරඟවලට සහභාගී විය හැකි ලක් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දන්වයි. ඉන්දිය රජය ශ්‍රී ලංකාව තවදුරටත් මිත්‍රශීලී රටක් ලෙස නොසැලකිය යුතුයි. මහ ඇමති ජයලලිතා ඉන්දිය රජයට දන්වයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නොකොඩවා සිදු කරනු බාධා කිරීම හමුවේ BBC දමිළ ගුවන් විදුලි වැඩසටහන ශ්‍රී ලංකාවේ විකාශනය කිරීම අත්විටීමට BBC බලධාරීන් තීරණය කරයි. ජාතිවාදී ආගම්වාදී කෙටි පණිවුඩ යවන්නන් හඹා යන මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කරයි. ත්‍රස්තවාදයෙන් අහිමි වූ ජීවිත හැර අන් සියල්ල ලබා දෙනවා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අම්පාරයේදී පවසයි. දැයට කිරුළ විධායක අධ්‍යක්ෂකවරියට වරිය රුපියල් 10,39ක මුදල් ආයතා ලෙස පරිහරණය කළ බවට චෝදනා. මෙන්න ප්‍රතිවිස්තරය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මේ මොහොතේ මුල් තැන දෙන්නේ රට වෙනුවෙන්ද එසේත් නැතිනම් මුදල් වෙනුවෙන්ද යන තීරණය ගැනීමට හොඳම අවස්ථාව උදා වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රන්තුංග මහතා පැවසීය. ඉන්දිය ප්‍රීමියර් ලීග් පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තමිල්නාඩුවේ පැවැත්වෙන තරග සඳහා සහභාගී කර නොගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති ජයලලිතා ජයරාම් විසින් ඉන්දිය රජයෙන් ඉල්ලා සිටීම සම්බන්ධව අදහස් දක්වමින් රණතුංග මහතා මෙසේ සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තමිල්නාඩුවට නොඑන ලෙස තමිල්නාඩු මහ ඇමතිවරිය පවසන්නේ ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් බවත් අප ක්‍රීඩකයන් තමිල්නාඩුවේ පැවැත්වෙන තරගවලට සහභාගී නොවී අනෙකුත් ප්‍රාන්තවල තිබෙන තරගවලට සහභාගී වූහොත් ඉන් සිදුවන්නේ තමිල්නාඩු මහ ඇමතිවරිය ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා සත්‍ය බව ඔප්වීමේයිද අර්ජුන රන්තුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මේ අතර ඉන්දියානු ප්‍රීමියර් ලීග් පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිය අභිමතය පරිදි තමිල්නාඩුවේ පැවැත්වෙන තරග හැර සෙසු තරගවලට සහභාගී විය හැකි බව ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකමතිකව තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශ මාර්ගයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යවන ලද ලිපියට පිළිතුරු සැපයූ විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ පිළිතුරු ලිපිය ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයට බාර දී ඇත. එහිදී IPL නියෝජනය කරන ක්‍රීඩකයන්ට සිය අභිමතය පරිදි තරගවලට සහභාගී වීමට අවස්ථාව ලබා දිය යුතු බවට මෙම පාර්ශවයේ තීරණය කොට ඇත. ඉන්දියාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව ලබා දීමට අදාළ ඉන්දියානු බලධාරීන් එකඟ වී ඇති බව පැවසෙන අතර ඒ අනුව ක්‍රීඩකයන් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව දැනුවත් වෙමින් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් තමිල්නාඩුවේ පැවැත්වෙන තරඟ සඳහා ක්‍රීඩකයන්ට සහභාගී නොවන ලෙසත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබා දෙන ආරක්ෂක සහතිකය පිළිබඳව එක් ක්‍රීඩකයන්ට පෞද්ගලිකව දැනුවත් කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. වසර 20ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ තමාට දමිළ ජාතිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේදී කිසිදු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු නොවූ බව ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලීධරන් ප්‍රකාශ කර ඇත. මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී කර නොගන්නා ලෙස දකුණු ඉන්දිය මහ ඇමති ජයලලිතා ජයරාම් මහත්මිය විසින් ඉන්දිය රජයෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව ඉන්දිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුරලීධරන් මේ බව පවසා තිබේ. මෙම සිදුවීම ඉතා කණ්ඩායමදායක තත්ත්වයක් බව පවසා ඇති මුරලි තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ඇති වූ වෙනත් ප්‍රශ්නවලදී ශ්‍රී ලංකා රජය සහ ක්‍රිකට් මණ්ඩලය තමනට නිරතුරුවම සහයෝගය දැක්වූ බවද පවසා ඇත. IPL තරගාවලියේ තමා නියෝජනය කරන රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙන් මෙම තත්ත්වය පිළිබඳව විමසූ විට චෙන්නයි වලදී හැර වෙනත් ප්‍රදේශවලදී තමනට කණ්ඩායම නියෝජනය කළ හැකි බව බලධාරීන් තමනට පැවසූ බවද මුරලි ඉන්දිය මාධ්‍ය වෙත හෙළිකොට ඇත. මෙම පුවත ඇසූ දින තම ක්‍රිකට් ජීවිතයේ වඩාත් කනගාටු දිනය වූ බවත් තම බිරිඳ උපන් චෙන්නයිහිදී ක්‍රීඩා කිරීමට තමාට නොහැකිවීම නිසා වඩාත් කනගාටු වූ බවත් මුරලීධරන් මාධ්‍ය වෙත පවසා ඇත. යුද්ධයක් පැවතියද අතීත සිදුවීම් අමතක කොට ශ්‍රී ලංකාවේ ජනතාව සාමකාමිකව ජීවත් වන බවද ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණ ඒ බව දැකගත යුතුම බවද හෙතම පවසා තිබේ. තමනට හෝ ශ්‍රී ලාංකිකයන්ට තවත් යුද්ධයක් හෝ මෙවැනි පීඩා කිරීම සහිත තත්ත්වයක් අනවශ්‍ය බව පවසා ඇති මුරලි තමාට අවශ්‍ය වන්නේ දේශපාලනය නොව ක්‍රිකට් ක්‍රීඩා කිරීම තුළින් ප්‍රේක්ෂකයන් පිනවීම බවද පවසා ඇත. ඉන්දිය මධ්‍යම රජය විසින් තවදුරටත් ශ්‍රී ලංකාව මිත්‍රශීලී රටක් ලෙස නොසැලකිය යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත රජයේ යෝජනාවක් සම්මත කරගත් බව තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් අදියරේදී සිදු කොට ඇති බව පැවසෙන ජනසංහාරය ඇතුළු යුද මෙහෙයුම් පිළිබඳව සොයා බලන ලෙස ඉන්දිය රජය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනාවක් ගෙන ආ යුතු බවට එම යෝජනාවෙන් ඉල්ලා සිටින බව ඇය පැවසුවාය. ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හමුවේ යුද අපරාධ සිදු කළ පුද්ගලයන් ඉදිරිපත් කොට ඔවුන් ඒවාට වගකියයුත්තන් බවට තීන්දුව කරන ලෙසටත් දමිළ ජාතිකයන්ට සිදු කරනු ලබන පීඩාවන් නවතා දමනතුරු ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන ලෙසටත් යෝජනාවෙන් ඉල්ලා සිටින බවයි ඇය ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ වෙසෙන දමිළ ජනතාවගේ අනාගතය උදෙසා දමිළ ඊළමක් අවශ්‍යද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ වෙසෙන දමිළ ජනතාව අතර සහ විදේශයේ වෙසෙන දමිළ ජනතාව අතර ජනමත විමසුමක් පැවැත්විය යුතු බවත් තමිල්නාඩු පාර්ලිමේන්තුවේ සම්මත කරගත් යෝජනාවේ මෙම කරුණු අඩංගු බව ජයලලිතා ඇමතිනිය පවසා ඇත. මේ අතර යාපන අර්ධද්වීපයේ ආසන්නයේ පිහිටි කචතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාව සතුව පවත්නා බව නිල වශයෙන් පිළිගන්නා කිවිසුම තවදුරටත් වළංගු බව රජය අවධාරණය කරයි. විවිධ අවස්ථාන්හිදී මෙම දූපතේ අයිතිය ඉන්දියාවට පවරාගත යුතු බවට ප්‍රකාශ කළද 1974 වසරේදී අත්සන් කළ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම මගින් එහි නිල අයිතිය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශ සංනිවේදනාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රොඩ්නි පෙරේරා මහතා දෙවයිනට පවසා ඇත. BBC දමිළ සේවයේ ගුවන් විදුලි වැඩසටහන් වලට නොකොටවා සිදු කරනු බාධා කිරීම හමුවේ BBC ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවීමට BBC ලෝක සේවයේ අධ්‍යක්ෂ පීටර් හොක්ස් තීරණය කොට තිබේ. BBC වැඩසටහන් වල විශ්වාසනීයත්වයට හානිවන අන්දමින් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බව BBC ලෝක සේවයේ අධ්‍යක්ෂකවරයා පවසයි. මේ ආකාරයෙන් වැඩසටහන් අත්හිටුවීමට තීරණය කිරීම මගින් අසන්නන් වෙත ඇතිවන අපහසුතාවය පිළිබඳව තම කනගාටුව පළ කරන අතර BBC වැඩසටහන් ඉලක්ක කරමින් එම වැඩසටහන් වල විශ්වාසනීයත්වයට හානිවන අන්දමින් කටයුතු කිරීමට තවදුරටත් ඉඩ දිය නොහැකි බව ඔහු ප්‍රකාශ කොට ඇත. පසුගිය 16 වෙනිදා සහ 18 වෙනිදා මේ අන්දමින් බාධා කිරීම සිදු වූ අවස්ථාවේදී එමගින් තමන් එළමැති ගිවිසුම උල්ලංඝනය කොට තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙත දන්වා සිටියත් මාර්තු 25 වෙනිදා යලිත් වරක් සිදු වූ බාධා කිරීම හමුවේ තමන් වෙත ඉතිරි වූ එකම විසඳුම වැඩසටහන අත්හිටුවීම බව පීටර් හොක්ස් ප්‍රකාශ කොට ඇත. BBC වැඩසටහන් වල අන්තර්ගතය පිළිබඳව යම් ගැටලු පැන නැගුණේ නම් කලින් එකඟතාව ඇති කරගත් ආකාරයෙන් ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකරමින් BBC වැඩසටහන් වලට බාධා කිරීම සඳහා පියවර ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බවද ඒ තුලින් තම ආසන්නන් නොමග යැවීමට ඉඩ දිය නොහැකි බවද BBC ලෝක සේවයේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා ඇත. මහජනතාව තුළ ජාතිවාදී සහ ආගම් හැඟීම් ඇතිවන ආකාරයෙන් කෙටි පණිවිඩ යැවීමේ සිද්ධීන් පිළිබඳව ලද තොරතුරු වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කළේය. ඒ අනුව නව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් මොවුන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදු කරන බවද පොලිසිය සඳහන් කළේය. මහජනතාව තුළ ජාතිවාදී සහ ආගම් හැඟීම් අවසවා ජනතාව නොසන්සුන් කිරීමට කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළේය. මේ වන විටත් ජාතිවාදී හෝ ආගම්වාදී හැඟීම් ඇතිවන ආකාරයෙන් කෙටි පණිවිඩ යැවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර ඇතම් කණ්ඩායමක් විසින් දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන මුස්ලිම් ජනයා බිය ගන්වන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි. ඒ අනුව එවැනි බිය ගැන්වීම් සහ අසත්‍ය ප්‍රචාරයන්ට හසු නොවන ලෙස පොලිසිපතිවරයාගේ අත්සනින් යුතුව පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. 30 වසරක ශාපල ත්‍රස්තවාදයෙන් අහිමි වූ ජීවිත හැර අන් සියල්ල උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. එදා ජනතාව තම නිවස සහ ඉඩම අතහැර ගියේ රුදුරු ත්‍රස්තවාදයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට බවත් එම බිහිසුණු ත්‍රස්තවාදය පළවා හැර එම ජනතාවට උපන් බිමේ නීත්‍යානුකූලව අයිතිය ලබා දීමට පමණක් නොව කිසිදා අත්නොවේදී සංවර්ධනයක් ලබා දීමට රජයට හැකි වූ බවද ජනාධිපතිවරයා පවසා ඇත. උතුරු නැගෙනහිර ජනතාවට ඉඩම් හිමිකම් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් දැයට කිරුළ ජාතික වැඩසටහන සමගාමීව අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී පෙරේදා පැවති රන්බිම දීමනා පත්‍ර ප්‍රධානෝත්සවයේ අමතමින් ජනාධිපති රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත. මේ දිනවල අම්පාරයේ පැවැත්වෙන දැයට කිරුළ ජාතික උත්සවයේ ප්‍රධාන විධායක නිලධාරීන්ට එරෙහිව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ පරීක්ෂණයක් ආරම්භ ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා කළේය. ආයතා අන්දමින් රුපියල් 10,39ක් පරිහරණය කිරීම පිළිබඳව චෝදනා නගමින් තොරතුරු සහ සංනිවේදන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ ඇත. තොරතුරු සහ සංනිවේදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ව සිටි කාන්ති ගුණවර්ධන මහත්මිය දැනට
දැයට කිරුළ 2003 ජාතික උත්සවයේ ප්‍රධාන විධායක තනතුරට පත් කොට සිටි බවත් මෙම වසරේ පෙබරවාරි 21 වන දින චෝදනා එල්ලවීමත් සමග ඇයව එම තනතුරින් මේ වෙනුවට ඉවත් කොට ඇති බවත් ඩේලි මිරර් වෙබ් අඩවිය තවදුරටත් හෙළි කළේය. දැයට කිරුළ භූමියේ ඉදිකොට තිබෙන తాවකාලික වැසිකිලි 230ක් කියවීම් ශාලාවක් සහ ආපන ශාලාවක් තැනීමට අදාළ කමිටුවට ඉදිරිපත් කොට අනුමැතිය නොගෙන තම කැමැත්ත පරිදි පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී ඒ සඳහා රුපියල් 10,39ක් ගෙවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා ගොනු කොට ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. අද විනිමය අනුපාතයේ එක් ඔස්ට්‍රේලියානු ඩොලර් එක ගැනුම් මිල රුපියල් 132.45යි එක් ඇමරිකානු ඩොලර් එක ගැනුම් මිල රුපියල් 126.68යි එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක් ඇමරිකානු සත 104යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලිත්. තමන් මුල් තැන දෙනු ලබන්නේ රට වෙනුවෙන්ද එසේත් නැතිනම් මුදල් වෙනුවෙන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තීරණය කළ යුතුයි. හිටපු නායක අර්ජුන රන්තුංග පවසයි. තම අභිමානයේ පරිදි චෙන්නයිහි හැර ඉතිරි නගරවලදී ප්‍රීමියර් ලීග් තරඟවලට සහභාගී විය හැකි ලක් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දන්වයි. ඉන්දිය රජය ශ්‍රී ලංකාව තවදුරටත් මිත්‍රශීලී රටක් ලෙස නොසැලකිය යුතුයි. මහ ඇමති ජයලලිතා ඉන්දිය රජයට දන්වයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නොකොඩවා සිදු කරනු බාධා කිරීම හමුවේ BBC ගුවන්විදුලි වැඩසටහන් ශ්‍රී ලංකාවේ විකාශනය කිරීම අත්හිටුවීමට BBC බලධාරීන් තීරණය කළයි. ජාතිවාදී ආගම්වාදී කෙටි පණිවිඩ යවන්නන් හඹා යන මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කරයි. ත්‍රස්තවාදයෙන් අහිමි වූ ජීවිත හැර අන් සියල්ල ලබා දෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අම්පාරේදී පවසයි. දැයට කිරුළ විධායක අධ්‍යක්ෂකවරියට විරුද්ධව රුපියල් 10,39ක් අයථා ලෙස පරිහරණය කළ කිරීමට විරුද්ධව චෝදනා. විදුර සිංහල සංග්‍රහය සතියේ ප්‍රවෘත්ති මින් සමත්යි. You are listening to SWA FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese every Thursday from 10 p.m. to 11 p.m. බක්මා රංගන 2013 සිඩ්නි පුරවරේ මහා හෙළ කලා මංගල්‍ය අප්‍රේල් මාස 27 වන සෙනසුරාදා සවස් 6:30ට කාසල් හිල් සෙන්ටර් හිදී සිනුවර වෙසෙන අපගේම ප්‍රතිභාපූර්ණ කලාකරුවන් සමගින් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහ සම්මානලාභී රංගන ශිල්පිනී මාදනී මල්ලත්ත සමගින් ඔස්ට්‍රේලියාස් ගොට් ටැලන්ට් 2012 තරගයේ ජයගත් යොවුන් පරපුරේ ගායක ඇන්ඩ්‍රූ ද සිල්වා Live my life like a kid. You should've left me. You never ඔබගේ ප්‍රවේශ පත්‍රය හිල් සෙන්ටර් බොක්ස් ඔෆිස් හෝ සංස්කෘතික හමුවේ කමිටු සමාජික මහත්මීන්ගෙන් අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න හිමාලි 0488 0322 712 සමන්ත විමලසිරි 0425 155 962 වසරේ මහා හෙළ කලා මංගල්‍යයේ සාක්ෂිකරුවන් වන්නට නිව් සවුත් වෙල්සී සිංහල සංස්කෘතික හමුව ඔබ සැමට ආරාධනා කරයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදී සිසුවියන්ගේ සංගමය ඉදිරිපත් කරන ජනප්‍රිය චරිත හතක් ප්‍රහසන නළු විල්සන් ගුණරත්න සමග සැඳෑවක් පැවැත්වෙන දිනේ 2013 අප්‍රේල් 6 වෙනි සෙනසුරාදා පැවැත්වෙන ස්ථානයේ ත්‍රෝන්ලේ ප්‍රජාශාලාව වේලාව රාත්‍රී 7 සිට 10 දක්වා ප්‍රවේශ පත්‍ර වැඩිහිටි ඩොලර් 25යි ළමා ඩොලර් 15යි වැඩි විස්තර සඳහා අමතන්න ලකී 0421 003යි 5යි 8යි 9 වසන්ත 0418යි 275යි 6යි 2යි 3 ජනක 0412යි 03යි 6යි 0 නිව් සවුත් වේල්සී ප්‍රජා සංවිධාන සහ සිඩ්නි කොන්සල් ජෙනරාල් කාර්යාලයේ ඒකාබද්ධව සංවිධානය කරන 2013 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උළෙල පැවැත්වෙන දිනය අප්‍රේල් 14 වෙනි ඉරිදා උදේ 8:30 සිට කාසල් හිල් ප්‍රජා සංදර්ශන පිටියේ සහ හාවිලෝ පැවිලියන් ශාලාවේදී මෙහිදී අවුරුදු චාරිත්‍ර අවුරුදු ක්‍රීඩා විකට ඇඳුම් සහ අවුරුදු කුමරු කුමරි තරඟ දවස පුරා පැවැත්වෙනු ඇත. ඔබ සැම වෙනුවෙන් ශ්‍රී ලාංකික ආහාර සල්පිල් කුඩා දරු දරුවන් වෙනුවෙන් ජම්පින් කාසල් සහ ජෝයි රයිඩ්ස් ආදිය ඇතුළත් වේ. දවස පුරා නොයෙකුත් භාණ්ඩ සහ සේවාවන් රැගත් වෙළඳ කුටි ප්‍රදර්ශනය වන අතර සවස මනහර සංස්කෘතික සංදර්ශනයකි. ඇතුළු වීම නොමිලේ. ඔබ සැමට ආරාධනා. වැඩි විස්තර සඳහා මතන්න දේවිකා 0413 02 8යි 4යි 7යි 7
ෂෙල්ටන් 0431 521 7.7 ලාල් 0407 535 9.04 මියුරු රසයි නැවුම් හඬයි සවන් දුරට විදුර පසුගිය බ්‍රහස්පතින්දා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මුතු යෝජනා මොනවාද? එෙහිදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද පාවිච්චි කළේ කවුද? මේ යෝජනාවල ප්‍රතිඵල කෙසේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී බලපායිද යන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප සූදානම් වන්නේ වැඩසටහනේ ආරම්භයේ දැක්වූ පරිදි ඒ සඳහා ඉදිරියට අප ගෞරවයෙන් ආරාධනා කරා නිමල් ලියනගේ මහතාට සහ ඔබ අප කවුරුත් හඳුනන පියුම් අත්තනායකට ආයුබෝවන් නිමල්. ආයුබෝවන් පියුම්. ආයුබෝවන් සජීව. මුලින්ම අපිට දැනගන්න පුළුවන් පියුම් කවුද මේ අපිට පක්ෂව ඡන්දය දුන්නේ ඒ වගේම කවුද මේ ඡන්දේ පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේ කියලා? ඔව් සජීව, ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දීම ගැන. මේ මානව හිමිකම් සංවිධානයේ සභාපතිනිය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්මත කර ගැනීමේදී ශ්‍රී ලංකාවට විරුද්ධව විශේෂයෙන් මේකට මුල් වුණේ එක්සත් රාජධානියයි එක්සත් ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ ඇමරිකා එක්සත් ජනපදය ගෙනාපු මේ යෝජනාව ශ්‍රී ලංකාවට විරුද්ධව මෙන්න මේ රටවල් වල ඡන්දයෙන් තමයි සම්මත වුණේ. ඒට සම්බන්ධව ආජෙන්ටිනාව, ඔස්ට්‍රේලියාව නෙමෙයි, බෙනින්, බ්‍රසීල්, චිලි, කොස්ටාරිකා, අයිවරි කෝස්ට්, චෙස් රිපබ්ලික්, එස්තෝනියා, ජර්මනි, ගෝතමාලා, ඉන්දියා, අයර්ලන්ඩ්, ඉතාලිය, ලිබියාව, මොන්ටෙගරෝ, පෙරු, රිපබ්ලික් ඔෆ් කොරියා ඒ කියන්නේ කොරියානු ජනරජය, රිපබ්ලික් ඔෆ් මොල්ඩෝවා, රොමේනියාව, ස්පාඤ්ඤ, ස්විට්සර්ලන්තය, එක්සත් ඇමරිකා එක්සත් ජනපදය කියන රටවල් පක්ෂව ඡන්දය පාවිච්චි කළා. ඒ වගේම ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරපු රටවල් මෙන්න මේවා: කොංගෝ, එක්වදෝරය, ඉන්දුනීසියාව, කුවේට්, මාලදිවයින, මොරිෂියස් නෙමෙයි, මොරිෂියානා, පාකිස්තානය, පිලිපීනය, කටාර්, තායිලන්ඩ්, උගන්ඩාව, එක්සත් අරාබි එමිරාජ්‍ය, වෙනිසුලාව මේ රටවල් ශ්‍රී ලංකාවට පක්ෂයේ ඡන්දය දුන්නා. ඒ වගේම රටවල් 8ක් ඡන්දයෙන් වැළකී සිටියා. ඒ රටවල් තමයි ඇංගෝලාව, බොස්වානා, බුර්කිනෝ පාසෝ, ඉතියෝපියා, ජපානය, කසකස්ථානය, කෙන්යාව සහ මැලේසියාව කියන රටවල්. ඉතින් මේ මොනවද මේ යෝජනා සම්මත වෙච්ච යෝජනා විශේෂයෙන් ශ්‍රී ලංකාවට බලකිරෙන යෝජනා මොනවාද මෙහිදී? ඔව්, එතනදී කොන්දේසි හැටියට අපි ගත්තොතින් කාර්ය සුජීව කොන්දේසි දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කොන්දේසි දෙක තමයි ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අපිට බල කරලා තියෙන කොන්දේසි දෙක තමයි ජාතික ගැටලුවලට පිළියමක් ලෙස සකස් කරපු උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ කමිටු වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියන එක. මේක තමයි පළවෙනි කොන්දේසිය හැටියට ලංකාවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම දෙවනි කොන්දේසිය හැටියට ඉදිරිපත් කරලා තියෙනවා අධිකරණයට පිටතින් සිදු කළ, ඒ කියන්නේ එක්ස්ට්‍රා ජුඩිෂියල් කිලිං කියන ඝාතන සම්බන්ධයෙන් චෝදනා කරමින් ශ්‍රී ලංකාවට ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි කමිටුවක් මගින් සොයා බැලිය යුතු බවට තමයි මේ කොන්දේසි දෙකක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට අමතරව යෝජනාවන් 9ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනා 9 අපි ගත්තොතින් කාර්ය ත්‍රස්තවාදය මර්ධනය කිරීමට ඕනෑම රටක් ගන්න ක්‍රියාමාර්ග අන්තර්ජාතික නීතියට එකඟ විය යුතුයි කියලා යෝජනාවක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුල නැවත පදිංචි කිරීම, යුද්ධෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු දැනටමත් කරන කටයුතු පිළිබඳ අගය කිරීමක් කරන අතරම ඒ කටයුතු තවදුරටත් පුළුල්ව කළ යුතුයි, වේගවත් කළ යුතුයි කියන එක යෝජනාවක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අධිකරණයට අයිතිකරව බලපෑම් සිදු නොකළ යුතු බවට යෝජනා කරනවා. සංහිඳියාව ඇති කිරීමත් ජන ජීවිතේ නැවත නගා සිටීමත් යන කාරණා සම්බන්ධයෙන් තවදුරටත්
කටයුතු කිරීමට ඇති බවට එක්සත් ජාතික සංවිධානය පිළිගන්නවා කියලා එක්සත් ජාතිකයේ මහ කොමසාරිස්වරිය මානව හිමිකම් සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නත් ශ්‍රී ලංකාවට යෝජනා කරනවා. ඒ වගේම සියලු ජන කොටස් වලට තමාගේ නියෝජනය සම්බන්ධයෙන් නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට පළාත් සහ ගම් මට්ටමින් ඇති අවස්ථාව සුරකිය යුතු බවට යෝජනාවක් කරනවා ශ්‍රී ලංකාවට. ඒ වගේම තවත් යෝජනාවක් තමයි උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අයිතීන් පිළිබඳ ඇති ගැටලු විසඳීමට සිවිල් පරිපාලනය නැවත ඇති කරලා ඉක්මනින් කටයුතු කරලා ඔවුන්ගේ ඒ යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන උන්ට තියෙනව ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න කියන එකත්. ඒ වගේම බලය බෙදා හැරීම සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් සොයා ගැනීමට අවශ්‍යයි කියන එකත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් ඒ අතරම කියනවා අපට මේ කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයට මඟ පෙන්වීමට කාර්මික සහයෝගීතාවය ලබා දීමට ආධාර නෙමෙයි කාර්මික සහයෝගීතාවය ඔවුන්ගේ උපදේශකාත්මක ඉන්පුට්ස් ඒකට යොදවන්න මානව හිමිකම් අමිතුව සම්බන්ධයෙන් සූදානම්ව සිටිනවා කියලා. මෙන්න මේවා තමයි යෝජනා සහ කොන්දේසි. එතකොට දැන් මේදී පැහැදිලිවම පේනවා මම නිමල් මහත්මයාගෙන් දැනගන්න කැමති මේ LLRC එහෙම නැත්නම් උගත් ප්‍රතිසන්ධාන කොමිසම ජනාධිපතිවරයන් පත් කරපු කොමිසමක්. ඒ වගේම මේ 13 වෙනි ව්‍යවස්ථාවත් මේ වෙනකොටත් මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවා ඇයි අපි ප්‍රතික්ෂේප කරන්නේ එහෙම නැත්නම් ඇයි මේවා කරන්න කියලා වෙනින් කවුරු හරි බල කරනකම් අපි ඉන්නේ. ඇයි අපිට ක්‍රියාත්මක කරන්න බැරි? මම හිතන්නේ බල කිරීම කරනවා ඒක නොනවත්වා ඉදිරියටත් කරනවා. අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඒක ඉතාතරේ අවබෝධ කරගන්න ඕනේ. කඩුවෙන් කරන්න බැරි වුණ යුද්ධය එහෙම නැත්නම් ජය ගැනීම දැන් පෑනෙන් කරන්න තමයි ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා ඉන්නේ කියන එක අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් මුලින්ම බොහොම තරේ වටහා ගත යුතු හේතුවක්. එතකොට මේ LLRC කොමිෂම කොයි කොමිසමක් වුණත් රජයෙන් පත් කරලා හරි වෙනත් හේතුන් නිසා හරි ඒ පත් කර අවස්ථාවල හැම අවස්ථාවකදීම අපේ පාර්ලිමේන්තුවේ එහෙම ජනතා නියෝජිතයන්ගේ ඒ බහුත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසට අපේ දේශයේ එය පත් කරගන්නේ ඒ පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය තබාගෙන තමයි මේ හැම කටයුත්තම කරන්නේ. ඉතින් ඒ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේවා සාකච්ඡා කරලා තමයි කරන්නේ. එතකොට විදේශ රටකින් කියනවා නම් පාර්ලිමේන්තුවෙන් පිටතින්දගෙන මේවා කරන්න කියලා ඒතන ප්‍රජාතන්ත්‍රවාදයක් අඩුපාඩුවක් විශාල අපිට පේන්න තියෙනවා. අනිත් කරුණ දැන් සුජීව කිව්ව හැටියට 13 වෙනි සංශෝධනය ගන්න. 13 වෙනි සංශෝධනය අපේ රටට පටවපු විශාල බරක්. ඒ කිව්වේ ඉන්දියාව අපිට විශාල කර බලපානමක් ඇනුව අද ඒකේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් මේ න්‍යාය පත්‍රය අපේ රට දෙකට කරන දිගටම කරගෙන යන න්‍යාය පත්‍රයක් හැටියට අපිට පේන්නේ. දැන් 13 වෙනි වගන්තියේ අවශ්‍ය දේවල් එහෙම නැත්නම් මහජනයාට යොමු කරලා මහජන මතයක් ඇති කරලා මහජනයාගේ කැමැත්ත අනුව කරන එක හොඳයි. එනමුත් අපිට පේනවා දකුණු ඉන්දියාවෙන් විශේෂයෙන් අපිට සතවර්ෂ 23ක් පමණ බලපෑම් තිබුණු රටකින් දැන් නැවත ඒ ප්‍රධාන මූලික බලපෑම් පවතිනවා. දැන් කියන්නේ මේ 13 වෙනි වගන්තිය ක්‍රියාත්මක කරලා මේ රට දෙකට කඩලා ඊළමක් ලබා දෙන්න කියන එක තමයි අන්තිමට කියන්නේ. ඉතින් අපේ බහුතරයාගේ ඡන්දය අපි ජනතාවගේ අදහස් මේ සම්බන්ධව විමසන්න ඕන හැම අවස්ථාවෙම. ඒක අපි වැදගත් කියලා හිතනවා. ඔබ පවසන්නේ කොමිසමක් පත් කළ පමණින් ඒ කොමිසමේ සියලුම නිර්දේශ ඕනෑම රටක ක්‍රියාත්මක කරන්නේ නැහැ. කොමිසමේ ඇතම් කරුණු ක්‍රියාත්මක කරනවා. ඒ වගේ තෝරා ගැනීමට මහ ජනතාවගේ නියෝජිතයන්ට අවස්ථාව දිය යුතුයි කියලා ඔබ පවසන්නේ. හොඳයි. එතකොට මම මේ ඒ වගේ මම දැනගන්න කැමතියි අපේ පියුම්ගෙන් මේ දැන් මේ වෙන විට එක්සත් ජාතික පක්ෂයේ වගේම ප්‍රධාන විරුද්ධ පක්ෂවල අය ප්‍රකාශ කරමින් සිටිනවා මේ යෝජනා ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනාපු යෝජනා නෙමෙයි මේ සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ නැත්නම් රාජපක්ෂ රේජිම රාජපක්ෂ පාලනයට විරුද්ධව ගෙනාපු චෝදනා කියලා. ඔබ ඒකත් එක්ක එකක වෙනවද? ඇත්තටම අපි බැලුවොතින් කාර්යයේ මේ රටවල් අපිට විරුද්ධව කටයුතු කරන්නේ මොකද කියලා වෙලා කොටි සංවිධානයේ යුදමය වශයෙන් පරාජය කරපු හින්දා. ඉතින් ඒකේ ගෞරවය
ඇත්තටම හිමි වෙන්න ඕනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. මොකද වසර 33ක කාලයක් යුද්ධ කරලා අපිට මේ සටනේ නිමාවක් දකින්න බැරුව ඉන්න අවස්ථාවක තමයි ජනාධිපතිතුමා මේ තමන් එඩිතර තීරණ අභීත තීරණයක් අරගෙන මේ යුද්ධේ නිමාවට පත් කරන්න කටයුතු කළේ. ඉතින් අපි සාධාරණ බැලුවොතින් කාර්ය එතුමාට විරුද්ධව තමයි මේ අන්තර්ජාතික බලවේග ක්‍රියාත්මක වෙන්නේ. නමුත් එතන නෙමෙයි සුජීවගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන සුජීව. මේක ශ්‍රී ලාංකිකයන්ට පොදුවේ කරන බලපෑමක්. මොකද මේ රට තුල ශ්‍රී ලංකාව තුල සාමකාමී වාතාවරණයක් ගොඩනගෙනවට දකින්න කැමති නැති විදේශ බලවේග ඉන්නවා. ඒ බලවේග ක්‍රියාත්මක වෙන්නේ රට තුල සිටින බෙදුම්වාදී බලවේගවල අනුග්‍රහය ඇතුව. ඒ කියන්නේ කෙලින්ම අපි කිව්වොතින් කාර්ය කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වුණාට ඒ කොටි සංවිධානයේ පිටින් ඉන්න සෙනග ඒක විශේෂයෙන්ම අපි ඕස්ට්‍රේලියාව ගත්තොතින් කාර්ය ඕස්ට්‍රේලියාව තුළ ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා කොටි සංවිධානයට හිතවත් පිරිසක්. ඉතින් ඔවුන් වගේ කට්ටිය පිට රටවල ඉඳලා මෙන්න මේ වගේ බලපෑම් ලංකාවට කරන්නේ. ඉතින් මම එහින්දා තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේක මහින්ද රාජපක්ෂ රජයට කරන දෙයක් නෙමෙයි. මේක ශ්‍රී ලාංකිකයන් වශයෙන් පොදුවේ දෙමළ මුස්ලිම් සිංහල කියන අප සාමයට කැමති හැම දෙනාටම වෙනුවෙන් කරන විරුද්ධවාදීකමක් හැටියට අන්තර්ජාතික ප්‍රජාව. ඔව්. විශේෂයෙන්ම ඊයේ ඇමරිකාවේ විසිරෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් කාර්යාලය මන්ත්‍රීදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණේ රට තුල පවතින යුද්ධය අපිට ඉවර කර ගන්නට පුළුවන් වුණත් මේ වන විට බාහිර එන බලපෑම් වල යුද්ධය අපි දිගින් දිගටම කරගෙන යනවා. මේ සඳහා විදේශ රටවල ඉන්න ජනතාවට එක්සේසත් වන ලෙසයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ ඇමරිකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි පිරිසට පවසා හිටියේ. මේ සඳහා වැඩපිළිවෙලක් ඕස්ට්‍රේලියාවේ තියෙනවද, සිඩ්නි නුවර තියෙනවද? මේ සඳහා ජනතාවට කොතනටද ගොනු වෙන්නට පුළුවන්? ඒ සඳහා කැමති තියෙන අයට. සුජීව ඒක හරි වැදගත් ප්‍රශ්නයක් අපෙන් ඇහුවේ. මේ ප්‍රශ්නේ අපි අවබෝධ කරලා දෙන්න තමයි අපි වගේ සංවිධාන වගේ සංවිධාන සංවිධාන 26ක් සමග එකතු වෙලා ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරේ. ඒකේ යම් ප්‍රතිඵලයක් තුන විශේෂයෙන් මහින්ද රාජපක්ෂ අගමැති ජනාධිපතිතුමා වුණාට පස්සේ රටේ සම්පූර්ණ වෙනසක් ඇති වෙලා මේ කොටි සංවිධානයට හරියන විදිහට කරට කර වැඩසටහනක් කරගෙන ගියා. ඒක හරි වැදගත් දෙයක්. ඒකෙන් තමයි අපි බේරුනේ මේ යුද්ධයත් කරලා සංග්‍රහයෙන් ඉවර වුණේ. මේ රටේ අපි ඒ කටයුතු කරගෙන යනවා. දැනටමත් අපි සිඩ්නි නගරයේ මේ සංවිධාන කීපයක් සම්බන්ධ වෙලා ඒ වගේ මේ සංවිධාන රාශියක් එකතු කරගෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හඬක් නගන්න එහෙම නැත්නම් දේශපාලඥයන්ට කතා කරන්න පුළුවන් සංවිධානයක් හදාගෙන යන්නේ Australian Federation of Sri Lankan Association කියන්නේ AFSA කියලා කියන්නේ ඒකේ පොදුවේ අනිත් සංවිධානත් එකතු වෙලා මේ ජනාධිපතිතුමා කියන පණිවිඩයම තමයි අපි අත්ත වශයෙන් දේශපාලන වශයෙන් අපි පැති ගන්නේ නැතුව පැති ගන්න හේතුවක් නැහැ. අපේ දේශය බේර ගන්න අපි කටයුතු කරන්නේ කවදත් කරන්නේ එහෙමයි. සුළු අනිත් තියෙන ප්‍රශ්න පැත්තකට දාලා අපිට රටක් නැති වෙන්න යන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා සිඩ්නි නගරේ අපි පුළුවන් අවස්ථාවල ඉදිරිපත් වෙලා මේ කොටින්ටත් විරුද්ධව කතා කරනවා. ඒවට ඒ වගේම කොටින් සම්බන්ධ වෙලා ඉන්න මාධ්‍යවේදීන්, ඒ වගේම විශ්වවිද්‍යාල විද්වතුන්, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ට කරට කර අපි අරගෙන අපි ඒ තර්ක කරනවා. ඒ ස්ථානවලදී අපි ඒව සම්බන්ධව කටයුතු කරනවා. හැමදාමත් ලියනවා පත්තරවලට, රේඩියෝ වල කතා කරනවා අවස්ථා ලැබෙන හැම අවස්ථාවෙදීම. ඉතින් ඒ විදිහට බලගතු වෙන්න ඕන කියන එකයි මම කියන්නේ සුජීව අපි කවුරුත් එකතු වෙලා. හොඳයි මම අවසාන වශයෙන් පියුම්ගෙන් දැනගන්න පැමිණි. මම හිතන්නේ විශාල පතයක් යන මාතෘකාවක් අපි තව විනාඩි 3ක් පමණයි තියෙන්නේ. මම කෙටියෙන් ඔබගෙන් ඇහුවොත් දැන් මේ සඳහා කිසිම දෙයක් නොකර මේ යෝජනා අපි පිළිගන්නේ නැහැ කියලා මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළා තිබුණා. මේ යෝජනාව අපිට පිළිගන්නට බෑ කියලා. එහෙම කියලා අපි හිටියොත් අපිට ඊළඟට මුහුණ දෙන්න වෙන
ප්‍රශ්න මොන වගේ වෙන්න පුළුවන්ද විශේෂයෙන්ම මම හිතන්නේ අපි බැලුවොත් මේ යෝජනා ක්‍රියාත්මක නොකිරීම තුළ අපිට ආර්ථික සම්බාධක හෝ මොනවා හෝ ඊට ඉහළින් යන තීරණ ගැනීම සඳහා ආරක්ෂක මණ්ඩලයට යායුතුව පවතිනවා. ආරක්ෂක මණ්ඩලයේදී චීනයේ සහ රුසියාවේ ඡන්දේ ඉතාම වැදගත් වෙනවා. ඔවුන්ගේ නිෂේධ බලය පමණයි අපිට සහායට තියෙන්නේ. හැබැයි ඉතිහාසයේ යම් අවස්ථාවලදී රුසියාවත් චීනයත් නිශ්ශබ්දව සිටපු අවස්ථාවල් තියෙනවා ඔවුන්ගේ මිත්‍ර රටවල් වලට එරෙහිව යෝජනා ගෙනෙද්දී සමහර අවස්ථාවල. ඉතින් මේ අනුව මොන වගේ බැරෑරුම් තත්ත්වයක්ද ඉස්සරහට ඇති වෙන්න පුළුවන් මේ යෝජනා අපි පිළිගන්නේ නැහැ කියලා විතරක් නිකන් හිටියොත්. ඔව් සුජීව මම හිතන්නේ මේ මහින්ද සමරසිංහ ඇමතුමා විසින් ඒ කරු ප්‍රකාශය ඔහු සඳහන් කළේ මේ රටවල් බල කරන පමණින් අපි ඒ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය විදිහට අපේ රට තුළ විශේෂයෙන්ම ගොඩක් දුරට තැලුණු පොඩි වුණු දෙමළ ජනතාව වෙනුවෙන් කරගෙන යන කටයුතු දිගටම කරගෙන යනවා. ඔවුන්ගේ අවසරයක් අවශ්‍ය නැහැ ඒකට කියන එකයි කියලා මහින්ද සමරසිංහ ඇමතුමා කියලා තියෙන්නේ. ඒ වගේම අපි බැලුවදින් කාර්යය මෙතනින් එහාට ගිහිල්ලා ආණ්ඩුව මේ ඔවුන්ව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ කටයුතු කළොත් ඊළඟට ඔබ කිව්ව ආකාරයට චීනය සහ රුසියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. විශ්වාසය තියෙනවා. ඒ පිළිබඳ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි හොඳින්ම කියන්න පුළුවන් පුද්ගලයා. නමුත් අපිට කටයුතු කරගෙන යන ආකාරයෙන් දැනගන්නට පුළුවන් ඔවුන්ගේ නිෂේධ බලය පාවිච්චි කළා මේ විශේෂයෙන් ආර්ථික සම්බාධක ගේන්න උත්සාහ කළොත් ශ්‍රී ලංකාවට ඒ පරාජය කරයි කියන හොඳයි අතරතුරේදීම ඔබ කලින් සඳහන් කළා වගේ මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. ජනතාව නැවත පදිංචි කිරීම මේ වන විටත් වෙනවා. ඔවුන්ට ඉඩම් ලබා දීම මේ වන විටත් සිද්ධ වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඡන්ද බලය දීම සඳහා මේ වෙන විට මැතිවරණ පැවැත්වෙන දින වකවානු පවා ප්‍රකාශ කොට තිබෙනවා. මම හිතන්නේ මේ අනුව ඉදිරියේදී ඔවුන්ගේ බල කිරීම නැතුව වුණත් මම හිතන්නේ රජය තමුන්ට රොබ පවසෝ පරිදි තමුන්ගේ කාල චක්‍රයකට අනුව ශ්‍රී ලංකාව කටයුතු කිරීමට සූදානම් බවයි පෙනෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි පියුම්. ඒ වගේම නිමල් අද මැදිරියට පැමිණලා විදුරු සිංහල සංග්‍රහය අසන්නන් වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ මේ යෝජනාව කුමක්ද? මේ යෝජනාව කොයි විදිහට ශ්‍රී ලංකාවට බලපායිද? ඒ වගේම මෙම යෝජනා ක්‍රියාත්මක කළ යුත්තේ කුමන ආකාරයකද යන්න පිළිබඳව අපේ ජනතාව දැනුවත් කිරීම පිළිබඳව ඔබ දෙපළට බොහොම ස්තුතියි. ස්තුතියි සුජීව. ඉතින් අසන්නනි අදත් අපට ඔබ හරඳී සිටීම තිබූ කාලය ගෙවියමින් පවතින්නේ අද වැඩසටහන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ උපුල් පාදක විධාන මා ඔබට කතා කළ සුජීව මුදලිගේ. ලබන බ්‍රහස්පතින්දාත් රාත්‍රී 10ට ඔබ හමුවනතෙක් අප ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට සුවදායක සතියක් සහ දීර්ඝ සතියන්තයක්. Bye.